ඔබ ඔබගේ සිත දිහා බලමින් සිතට එන අරමුණු දිහා සිහිය පවත්වමින් ඒ අරමුණේ සත්‍ය දැකලා ඒ අරමුණේ සිතට එන අරමුණට සත්‍ය පෙන්වනවා නම් ඔබ මාර්ගය තුල කටයුතු කරනවා. මේ මොහොතේ ඔබට එන සිත දිහා බලන්න. ඔබට ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දේ ඒක ශබ්ද සිතක්. සෝත ප්‍රසාදයෙන් එන්නේ. ඒ ශබ්දේ අපි නමක් තියෙනවා. ඒ ශබ්දය ඇහෙනකොටම අපිට ඒ කපුටෙක්ගේ ශබ්ද කියන එක සිහි වෙනවා. ඒ කියන්නේ අපි ඉන්නේ රැවටිලාමයි. අපි මායාවට හසු වෙලා ඉන්නේ. සත්‍ය නම් එහෙමයි. ශබ්ද එනකොටම අපිට එනවා. ශබ්දයක් කියනකොටම එන්නේ කපුටෙක්ගේ සංඥාව. හැබැයි එතනම සත්‍ය දකිනවා. ශබ්දේ නැතුව නෙමෙයි. ශබ්ද එනවා. කාක් කාක් කියන ශබ්ද එනවා. එනකොටම කපුටෙක් කියන සංඥා එතනම එනවා. හැබැයි ඒත් එක්කම එනවා ප්‍රජානාත කියන එක. මේ ධර්මය දන්න කෙනාට දන්න හුටයි දැනගත්ත හුටයි මේ ප්‍රතිපදාව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිපදාවක් තියෙන ඒ කෙනාටයි. ශබ්දෙන් නැතුව නෙමෙයි. ශබ්ද එනවා. හැබැයි එනකොටම ඒත් එක්කම එනවා පෙර සංඥාව. හැබැයි ඒත් එක්කම ඔබ විශේෂ දෙයක් තියෙනවා වෙනද වගේ රැවටෙන්නේ නැහැ. ඒ තමන්ගේම සිත බව දකිනවා. දැන් මේ විදිහට ඔබ පුහුණු වෙනවා. හැම සිතක්ම දකින්න ඕනේ. දැන් ඔබට වර්ණයක් පේනවා. හැඩතලයක්. ඒ එනකොටම ඔබ කියනවා කුස් ගහක් කියලා. ඒ කුස් ගහක් කියන එක ඒ හැඩතලේ එනකොටම කුස් ගහ තමයි එන්නේ. ඔබ ඉන්න තැනින් මේ ප්‍රතිපදාව පුහුණු වෙන්න ඕනේ. අපි හොරවට්ටගෙන බෑ. අපි රැවටිලත් බෑ. අපි මේක හොඳින් නිවැරදිව දකින්න ඕනේ. අපි දැන් ධර්මයේ දන්නවා. දන්නව බාහිර හැම දෙයක් නැති බව. මේ තමන්ගේම සිත තුලම හැදෙන කොස්ගහ කියන එක තමයි එන්නේ. දබට චක්කු ප්‍රාසාද සිතක් උපදින්නේ. මෙච්චර විස්තර මේ වැඩක් නැහැ. ඔබට එන අරමුණ චක්කු ප්‍රාසාද සිතක්. චක්කු විඥාන සිතක්. තර චක්කු විඥාන සිත ඒ එනකොටම හැඩතල එනකොටම කොස්ගහක්. කොස්ගහක් තමයි එන්නේ. මෙතන ඔබ බොහොම සිහිනුවණින් දකින්න ඕනේ. හැබැයි කොස්ගහ ඇත්ත කරගන්නේ නැහැ. කොස්ගහ තමයි එන්නේ. හැබැයි වෙන්දට ඔබ රැවටිලා බාහිර කියලා යන්නේ. බාහිරෙන් සැප දුක් හොයනවා. විඳිනවා. කොස්ගහ ඇත්ත වෙලා. කලින් කපුටගේ සිත උපදිනු වෙලාවේ සෝත විඥාන සිතක් උපදිනු වෙලාවේ ඒ සද්ද එනකොටම කපුට එනවා. කපුටේගේ සංඥාව එනවා. නැහැ නෙමෙයි. ඒ විජානාති ඒක වේගයක් තුළ ඒක එනවා. එතනම ඔබ බාහිර කියලා මේ මුලින් ඔබ පුහුණු වෙන්න ඕනි. මේක පුහුණු වෙනවා. බොරු කරන්න බෑනේ. ඔබ ප්‍රායෝගික වෙන්න ඕනි. එහෙනම් ඔබ පුහුණු වෙන්න ඕනි. අනුසෝතයේ තුළ මෙච්චර කාලයක් සිද්ධ වුණු දේ මේ මොහොතේ නොවෙනවා කියන්න බෑනේ. වෙනවා. නමුත් ඔබ බාහිර ශබ්ද දැන් සෝත විඥාන සිත එනකොටම ඒකේ සත්‍ය දකින්න ඕනේ. මේකයි ප්‍රතිපදාව. මේකයි ප්‍රතිපදාව ඔබ පුහුණු වෙනවා කියන්නේ. දැන් පළවෙනි ප්‍රතිපදාවේ පළවෙනි අධීර ඔබ ගාව තියෙනවා කියලා අපි හිතනවා. ඔබ ඒක දන්නවා. අපි ඒක කලින් සාකච්ඡා කරා. ඒ කියන්නේ සිත පේනවා. ඒක තමයි පළවෙනි එක.
ඒකට ඔබ මේ සමතේ ඊටම වැදගත්. ඔබට සිත පේන්න ඕනේ. ඔබට මේ සිතක් ඉපදුනා නැති වුණා කියලා සිහිනුවන තියෙන්න ඕනේ. පැහැදිලිනේ කාරණා. මනාකොට සිහිනුවන තියෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම. දැන් සිතක් ඉපදුනා නැති වුණා. දැන් මට මෙවැනි සිතක් ඉපදුනා. දැන් මට වර්ණ සිතක් ඉපදුනා. දැන් මට ශබ්ද සිතක් ඉපදුනා. දැන් මට මේ ගන්ධේ සිතක් ඉපදුනා. ගාන විඥාන සිතක් ඉපදුනා. අපි අර වචනේ නිවැරදිව කියන්න ඕන නිසා කියන සෝත විඥාන සිතක් ඉපදුනා. චක්කු විඥාන සිතක් ඉපදුනා. ගාන විඥාන සිතක් ඉපදුනා. එතන ජීව විඥාන සිතක් ඉපදුනා. රසක් තියෙන. එතකොට පොට්ටබ්බ විඥාන සිතක් ඉපදුනා. මනෝ විඥාන සිතක් ඉපදුනා. සිතුවිල්ලක් ආවා. අතීතේ කාරණාවක් මතක් වුණා. අනාගතේ සිතක් ඉපදුනා. අපිට මට මනෝ විඥාන සිතක් ඉපදුනා. දැන් මෙතන ඔබට පැහැදිලි කරන්න ඕන නිසා අපි කියන්නේ මේ චක්කු විඥාන සිතක්, සෝත විඥාන සිතක්, ගාන විඥාන සිතක්, ජීව විඥාන සිතක්. නමුත් එවැනි දීර්ඝ එහෙම අදහසක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔබ විසින් කරන්නේ ශබ්දයක් එනවා. ඒකත් එක්කම කපුටෙක් කියන ශබ්ද එනවා. දැන් කපුටෙක් කියන සංඥාව එනවා. පෙර මතකේ එනවා. ඒ පෙර සංඥා නව සංඥා පෙර සංඥා එනවා. මේ පෙර සංඥානේ සේරම අතීත සංඥා ඒව එනවා. ශබ්ද සිතක් එනවා. කපුටෙක් දෙයක ඉන්නව කපුටෙක් සද්දයක්. ඒත් එක්කම ඔබ හිතට ඇත්ත පෙන්නන්න. බාහිර එහෙම නැහැ. මං හිතින් හදාගත්ත කපුටෙක් කියන්නේ මං හිතින් හදාගත්ත සම්මුති නාමයක්. මං හිතින් හදාගත්ත දෙයක්. මේක බාහිර තියෙන දෙයක් නෙමෙයි කියන එක පෙන්නන්න. සිහිය පෙන්නන්න. අමාරුවෙන් හරි පෙන්නන්න සත්‍ය. සත්‍යෙම විතරයි වැදගත්. පෙන්නන්න. මේ කපුටෙක්. කපුටෙක් කියන්නේ දැන් එනකොටම අරමුණ එනකොටම ඒ කපුටෙක් කියලා තමයි එන්නේ සංඥාව. ශබ්ද විඥාන සිත එනකොටම කපුටෙක් කියලා තමයි එන්නේ. එනකොටම ඔබ පෙන්නන්න. ඔබට ඒකට යම්කිසි මුලින් ඔබ ප්‍රමාදයි. මුලින් අරමුණ එනවා අරමුණ යනවා ඊට පස්සේ ඔබට ඒත් එක්කම ඔබට මතක් වෙනවා. ප්‍රජානාති කියන එකට එනවා. නෑ මගේ හිත කියලා. ඒත් කමන්නේ. ඒ කාලේ එන්නේ අඩුවේ. මුලින් ඔබ ඉන්න තැනින් පටන් ගන්න. සත්‍යෙම දකින්න උත්සාහ කරන්න. දැන් ඔබ මේ පැත්ත බලනකොට අර අපි එක සිතක් උපදින්නේ. මේ පැත්ත බලනකොට ඔබට පේනවා අහස පේනවා. මේ පැත්ත බලනකොට ඔබට පේනවා ගයක් පේනවා. අනිත් පැත්ත බලනකොට ඔබට පේනවා දැන් මේ බෙල්ල හරවනකොට රවුම ඔබට එක එක ඒවා පේනවා. ඒ පේනවා කියන්නේ ඒ සිත් ඉපදිනවා. සිත් ඉපදි නිරුත් වෙනවා. ඒත් එක්කම ඒ සේරම ඔබේම සිත බව දකින්න. මේ පෙර සංඥානේ. මම දන්නේ ඒවානේ. අහස කියන්නේ මම දන්න සංඥාවක්. අහස කිව්වේ නෑ අහස කියලා. නමුත් මේවා දැන් සෑහෙන කාලයක් තිස්සේ දැන් මම යන්නේ මේ ගඟ ගලනවා වගේ මේ දැන් සිත් පරම්පරාව යනවා. අහස, ගෙයක්, පොල් ගහක්, පොළව දැන් මේ බෙල්ල කරකවනකොට වටේ දැන් මේ සිත් පරම්පරාව යනවා. ඒවා වර්ණ සිත්, චක්කු විඥාන සිත්. ඒවා ඒ එක්කම ඔබට එන්නේ අරමුණු. ඒ අරමුණුනේ ගලන්නේ. සිත කියන්නේ අරමුණනේ. එතකොට ඒ අරමුණු තමයි ගලන්නේ. ඒ සංඥා තමයි ගලන්නේ. ඒකට ඇත්ත පෙන්නන්න. පෙන්නන්න ඔබ. මේ මගේ සිතම කියලා පෙන්නන්න. ඒක බාහිර නැති බව එතනම පෙන්නන්න. ඒක පුරුදු වෙන්න. හැම එකම හිත කියලා දකින්න පුරුදු වෙන්න. කමන්නේ සතියක් ගියත්. කමන්නේ මාසයක් ගියත්. මුලින් ඔබ ඉන්න තැන ගැන හිතන්න. ඔබ ඉන්නේ දැන් කොහොමද රවටිලානේ. ඔබ කොහොමද බාහිරට යනවනේ කඩාගෙන මේ හිත. ඒක නවත්ත ගන්න බෑනේ. දැන් එනකොටම එන්නේ කෙලින්ම නමක්නේ එන්නේ. ওই නමක්නේ එන්නේ. හොඳට බලන්න නමක් නෙමෙයිද කියලා. දැන් කපුටෙක්. සද්දයක් ආවම කපුටෙක්. එහෙම නැත්නම් මේ ගහක අත්තක්. එහෙම නැත්නම් ඒ මිනිස්සේ අර බල්ලෙක් කෑ ගන්නවා. මේ කුරුල්ලෙක් කෑ ගන්නවා. මේ දැන් රොබෝ කෙනෙක් වගේ ඔබ හැසිරෙන. ඔබ නිවන් මගනේ. දැන් ඔබ පුහුණු වෙනවනේ. දැන් ඔබ ධර්ම දැනුම තියෙනවනේ.
දැන් දන්නවනේ මේක ඇත්තක් නෙමෙයි කියලා. මේක මායාවක් කියලා. දැන් ඔබ මේකේ ඇත්ත පෙන්වන්න ඕන නේ හිතට. පුරුදු වෙන්න ඕනේ එහෙනම්. එහෙනම් ප්‍රතිපදාවට එන්න ඕනේ. එහෙනම් ඔබ දන්නවා දැන් දුක්ඛ සත්‍යයට හේතුව සමුදය සත්‍ය. දන්නවා දෙයක් කියලා ගත්තට කමමයි දුක. දන්නවා එතනමයි දුක තියෙන්නේ. ඊට පස්සේ ඔබ දන්නවා ඒකට විසඳුම නම් සත්‍ය දකින්න එකයි. ඒකයි මාර්ග සත්‍ය. දැන් මාර්ග සත්‍ය තුල ඔබ මාර්ගය තුල එනවා. දැන් ඔබ මේ ධර්මයේ දන්න කෙනා දැනගත්ත කෙනා. ඒ කියන්නේ දර්ශන ඥානෙ තියෙන කෙනා. දර්ශන ඥානය තුළ ඔබ සත්‍ය දැන් ඔබ සත්‍යයට ඔබ ඇවිල්ලා ඉවරයි. සම්මාදිට්ඨියට ඇවිල්ලා ඉවරයි. ඔබ දැන් බාහිර බොරුවක් කියන එක දකිනවා. ඒක ඔබගේ දැන් මුලින් අසා දැනගත්ත දැනුමක්. දැන් ඔබ ඒක ප්‍රායෝගික වෙන්න මේ කටයුතු කරන්නේ. ඒකට ප්‍රතිපදාව ඕනි. එහෙමනම් ඔබ දැන් හිත දකින්න ඕනි. හිත දකින්න එක රවට්ටන්න එපා. අවංක වෙන්න. තමන්ටම තමන් අවංක වෙන්න. මේ එනවා. මෙතන හරි සියුම් තැනක්. ඔබ කාටවත් දැන් හංගල වැඩක් නැහැ. ඔබ ඔබේ හිතේ මිදෙන්න ඕනි. ඒක ඔබේම සිත. කාටවත් මේක හංගන්න බෑ. තමන්ට හංගන්න බෑනේ. තමන් දන්නව හොඳට මම රැවටුණා කියලා. තමන් දන්න මේ සිතට මම රැවටුණා කියලා. එහෙනම් ඒ කමන්නේ. ඒ සිහිය ආපු මොහොතේ දකින්න. සිහිය මෙතන ඊටම වැදගත්. ඔබට පුළුවන් නම් අපි මේ කියන විදිහට කටයුතු කරන්න. ඔබට දියුණුවක් ලබන්න අවශ්‍යයිනේ. ඔබට අවශ්‍යයි දැන් මේ ප්‍රතිපදාව පුහුණු වෙන්න. ඔබ දැන් ධර්ම දැනුම තියෙනවානේ. ඔබ දන්නවා දැන් බාහිර ඇත්තක් නෙමෙයි කියලා. ඔබ දන්නවා මේ සිතේමයි හැදෙන්නේ කියලා. ඔබ දන්නවා සිතත් සත්‍යයක් නෙමෙයි කියලා. දැන් ඔබට ඕනි පුහුණු වෙන්න. ප්‍රායෝගික වෙන්න ඕනි. මේ මායාව තුළ තවත් දුරටත් රැවටෙන්න ඔබ කැමති නැති කෙනෙක්. ධර්ම මාර්ගයට ප්‍රවේශ වුණු කෙනෙක්. එතනට ඔබ දැන් ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් තව දුරටත් ඔබ දැන් මේ අසා දැනගත්ත ධර්මයේ ඉදිරියට ඔබ දැන් ප්‍රතිපදාව ඔබ පුහුණු විය යුතුමයි. එහෙම නැත්තම් වෙන්නේ හැමදාම බනහනව විතරයි. කවදාවත් ඔබ දියුණුවක් ලබන්නේ නැහැ. ඔබ මාර්ගයට එන්න ඕනි. මාධ්‍යයට පැමිණෙන්න ඕනි. මාධ්‍ය හඳුනා ගන්න ඕනි. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ පොතක තියෙන එකක් නෙමෙයි. ඒ අපි අපේම මේන අරමුණනේ කොහොමත් මේ අරමුණු වලටනේ අපි රැවටෙන්නේ. අපි රැවටිලා ඉන්නේ. ඒ අරමුණමනේ සිත කියන්නේ. එතනමනේ අපිට සැප දුක හදන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ දුකෙන් මිදෙන මගක්නේ. එහෙමනම් මේ දුක හටගත්තේ මේ අරමුණන සිතෙන් රැවටිච්ච නිසානේ. දැන් ඇත්ත පෙන්වන්න ඕන. දැන් ඔබ එනේන සිත ඔබටම ආවේනික ගමනක් ඔබ යන්න ඕනේ. ඔබගේම දැන් ඔබ ඡන්දේ තියෙන කෙනා, කැමැත්ත තියෙන කෙනා මේ සිතෙන් මිදෙන්න ඒ නිවන් මගට ප්‍රවේශ වුණු කෙනා. එහෙනම් ඔබ දැන් ඡන්දං ජනේති. වායමති විරිය. ආරහති. චිත්තම් පග්ගඤ්ඤාති. පජහති කියන ගමන යනවා. ඒක සතර සම්‍මා ප්‍රධාන වීරයෙන් ඔබ යනවා. මේ සිතුවිලි ඇති වෙන සිතුවිලි දැකලා ඒවායේ සිහිය පිහිටුණු මොහොතේම ඒවා සත්‍ය දැකලා පෙන්න යනවා. සත්‍ය දැකලා පෙන්නවා කියන්නේ ඒක උපාදාන වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත. හැබැයි මෙතන තියෙනවා ඔබට මේ දැන් මේ සත්‍ය දකින සිතත් ඒ සත්‍ය දකින්න එක තියෙනවානේ. ඒක එක දවසින් ඔබට වෙන්නේ නැහනේ. එක දවසින් ඔබට ඒ සතිය පිහිටන්නේ නැහනේ. එක දවසින් ඔබට ඒ අනිමිත්ත සමාධිය පිහිටන්නේ නැහනේ. ඔබ රැවටෙන්න එපා. මේක මානසිකාරයක් නෙමෙයි. මේක ප්‍රායෝගික දේ සිතුවිලි නෙමෙයි. මෙතන දැන් තවත් සිතුවිලි හදන වෙලාවක් නෙමෙයි. මේක දැන් හොඳට විසඳ ගන්න මේ මොකද්ද වෙන්නේ කියන එක. දැන් ඔබ සිත හට ගන්නවා. දැන් ඒක ශබ්ද සිත. දැන් ශබ්දයක් එනවා. අපි දැන් මේ හරියටම අපි හරියටම මේකට බහැලා කතා කරමු. දැන් කපුටේ. සද්දනේ අපිට එන්නේ කපුටේ. අපිට එන්නේ නාමයක් නෑ. හැම එකෙම නාමය තමයි එන්නේ. අපිට මේක gedara ඕන එකක්. ඔබ කැමති ඕනම අරමුණක්. දැන් මේ එනේ අරමුණම දකින්න. මොකක් හරි ඔබට හිතෙන දේම දකින්න. දැන් මං යන්න ඕනි. මුල හොදන්න ඕනි. දැන් මේ සිතක් ඒත් එනවා. අනේකට සිහිය පිටන්න. සිත එන සිත එනවා ඒකට සිහිය පිටන්න. ඒක එතන තමයි ඔබගේ මූලික බේස් එක. ඔබට පේන්න ඕනේ හිත.
හිත පේනවද කියලා බලන්න. ඔබට ඔබ අවංක වෙන්න. මේක කාටවත් මේක කියන එකක් නෙමෙයිනේ. මේක සාන්දිටික ධර්මයක්නේ. තමන්ගේම දියුණුව තමන්මනේ හදාගන්නේ. තමන්ගේ මිදීම කරන්න එකන්නේ. මේක පච්චුප්පන්න ධර්මයන්. එතනමනේ හටගෙන නැති වෙන එක දකින්නේ. මේ සිතින්මනේ දකින්නේ. අර තම හිස මත තමාත මේ සෙවණැල්ල කිව්වාගේ. ඔබ ඔබේම සිත දකින්න. පුරුදු වෙන්න. පුහුණු වෙන. දැන් මේ ඔබගේ පුහුණුව උඩයි. ඔබගේ පුහුණුව උඩයි දැන් ඔබගේ දියුණුව රඳාපවතින්නේ. දැන් ඔබ මාර්ගයට එනවා. දැන් ඔබ බාහිරින් මිදෙන්න ඕනේ. එහෙනම් මේ නේ හිතට ඔබ පෙන්වන්න ඕනේ. දැන් පළවෙනි අදියර තමයි ඔබ සිහිය පිහිටවන්න ඕනේ. දැන් ඔබ රැකියාවක් කරනවා. දැන් ඔබ යම්කිසි කටයුත්තක නියැලෙනවා. ඔබ දැන් ඉලෝලු කපනවා. ඔබ දැන් අතු ගන්නවා. ඔබ දැන් ඇඳුම් හොදනවා, රෙදි හොදනවා. ඔබ දැන් රෙදි වනනවා. මොකද්ද ඔබ කරන්නේ දැන්? ඔබ දැන් තේවක් කරනවා. මොකද්ද ඔබ කරන්නේ? ඔබ දැන් ඇඳුම් අඳිනවා. මොකද්ද ඔබ කරන්නේ? ඔය කරන දේම සිහිය පිහිටන්න. සිහියයි නුවණයි සිතුවිලි දිහා බලන්න පුරුදු කරන්න. අවදි කරන්න ඥානෙ. ඥානෙ අවදි කරන්න. සිහියයි නුවණයි අවදි කරනවා කියන්නේ ඥානෙ අවදි වෙන්න උතනින්මයි. දැන් ඔබට පේන්න ඕනි. මේ පේන දේ වෙන දේ දැනෙන්න ඕනි. ඒක ඔබට දැනෙනවා කියන්නේ සිහිය අවදි වෙනවා කියන එකයි. දැන් ඔබට විවේකයක් තියෙනවා. දැන් ඔබ මොහතකට ඔබගේ හුස්ම දිහා සිහිය පිටවන්න. එක තැනකට හිත තියාගන්න පුළුවන් හැම මොහොතෙම. දැන් අපි කරන දේ අපි කරපු දේ අපි ඔබට කියනවා. අපි හැම මොහොතෙම ආස්වාස ප්‍රාස්වාසයේ හිත තියාගෙන හිටියා. ඒක දීර්ඝ කාලයක් අපි මේ ධර්මයේ දර්ශනය අවබෝධයට කලිනුත් අපි මේ නොදන්න කාලෙත් අපි කරේ ආස්වාස ප්‍රාස්වාස ආනාපාන සති භාවනාව දීර්ඝ කාලයක් තිස්සේ කරා. නොදැනත් කරා. ඒක දන්න කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන් කරා. එහෙම කියන්න පුළුවන්. ඒක තුල අපිට හැම මොහොතෙම අපේ හුස්මත් එක්ක තමයි අපේ සිහිය පිහිටුවේ. අපිට කියන්න පුළුවන් ඔබට අපිට දැනෙන තේරෙන කාලේ ඒ කියන්නේ ලොකු කතාවල් අපිට කියත හැකි පෞද්ගලික අත්දැකීම් ඒවා දේවල් පුද්ගලික දේවල් වැඩක් නැහැ. නමුත් අපිට ධර්ම කාරණා විතරක් අපි ඔබට වැදගත් වෙන්නේ. මෙතන ධර්මයේ විතරයිනේ. අපි මේ මුල් යුගයේ අපිට තේරෙන කාලේ අපිට යන්තම් අපිට මේකට අපිට ඔබට ගොඩක් විස්තර කියන්න දැන් කාලේ ගන්නේ නැහැ. අපි ආස්වාස ප්‍රාස්වාසයට යමු වුණා. ඒක කවුරුත් කියලා නෙමෙයි. ඒක අපිටම ඇගේ අපේම අතුලාන්තයෙන් ආපු ඒවත් එක්කලා ඒක සිද්ධ වුණේ. ඉතින් අපි සේරම අපි මේ ඔබට දිරිමත් වෙන්නයි මේ කියන්නේ. අපි සේරම නිදි ගත්තාම අම්මයි තාත්තයි සේරම නිදි ගත්තාම මේ අපේ ගේ කුඩාවදී අපි කරපු දේවල් ගේ මැද්දේ තිබුණා මේසයක්. ඒ මේසේ එක රවුම් මේසයක්. ඒක එච්චර ලොකු මේසයක් නෙමෙයි. ඒක ඉස්සරහා තිබුණා බුදු පිළිමයක් පිටියේ ගහලා උඩ දොරට උඩින්. සේරම නිදිගත්ත ඒ අවස්ථාවල හැමදාම කියන්න බෑ. නමුත් නිතරම පාහේ මහරය කළුවරේ ඔතනට එනවා. වටේ ගේ මැද්දේ මේ වටේ කාමරෙන් නැගිටලා ඔතනට එනවා. අවිලා ඔය කළුවරේ ඔය ටීපෝ එක උඩ කියන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු මේසයක් නෙමෙයි නිසා ඒක උඩ මම පළඟ බැඳ ගන්නවා. මේක මගේ ආරම්භය. මේ අපේ ආරම්භය. ඒ කළුවරේ අර පොඩි ලයිට් එකක් දාලා තිබුණා බෝකලේ වගේ බුදු පිළිමෙට. දොරට උඩින්. අනේ බුදු පිළිමෙ දිහා බලාගෙන ආස්වාස් ප්‍රාස්වාසයට හිත තියාගෙන හිටියා. මේක අපි කියනවා නම් ඕලෙවල් කරන්නත් කලින්. ඒ කියන්නේ අපිට හරියටම දිනයක් එහෙම කියන්න පුළුවන් කමක් නැහැනේ. නමුත් අපිට දන්නවා ඒ කාලේ ඉඳන්ම මේ නිතරම මෙවැනි මෙහෙමනේ එක විදිහට ගොඩාක් ඒ වගේ කියන්න පුළුවන්. නිතරම වගේ මේ භාවනාවට යමු වුණා. ඒකට දැනගෙන එහෙම දැනුමක් ඇතුව නෙමෙයි. ගෙදර අම්මවත් තාත්තවත් මේ අවංකව කියන්නේ එහෙම මේ දහමට ගොඩාක් ලැබිය නෙමෙයි. ඒ කියන්නේ එහෙම දහමට යමු වුණු අය නෙමෙයි. ඒ කතරගම ගිහිලා බාරයක් වෙලා ඒ විදිහට මිත්‍යා දෘෂ්ටිය තමයි හිටියේ. ඉතින් ඒ අයගේ තෙක්කලා දරුවෙක් විදිහට හැදෙනකොට මිත්‍යා දෘෂ්ටික තමයි අපි ඒක බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ තුල ඉතින් ඒ දශක ගානක් ඉතින් මේ කියන්නේ විශාල කාල පරිච්ඡේදයක් නේ 1970 ගණන් වල. එතකොට ඒ කාලේ ඉඳන්ම
අපි ආපු ක්‍රමයක් තියෙනවා. කවදාවත් ඒවා අපි කියන්න අවශ්‍යතාවයක් නැහැ. යම්කිසි විනයක් තිබුණා අපිට මාවේනික අපි කවදාවත් සිගරට් බීලා නැහැ, අරක්කු බීලා නැහැ. අපි ගාව පුදුමාකාර ගති වෙනස් ගති ස්වභාවයක් තිබුණා. හොඳ දේ කියනවා නෙමෙයි හැමදේම එහෙම තිබුණා. යම්කිසි ඒ වයසවල අනිත් අයගේ ස්වභාවයම තමයි. නමුත් මේක විශේෂයි. මේ දේ අදටත් එහෙමයි. දැන් මේ ඔබට මේ ඉදිරිපත් කරන වෙලාවේ පාන්දර 2යි. අපි ඇත්තට අපි නිදි ගන්න නැති ගානයි. අපි සමහරලාට අපිට නිදිමතක් ආවොත් විතරයි. අපි සමහරට පැයක් හරි අපිට කාලය ගැන අදහසක් නැහැ. අපිට ඒ මොනොත් විතරයි සතපෙන් සමහරට අපි කොහොමත් කන්නේ දැන් මේ කතා කරනකොටත් අපි දවසට එක වේලයි වන්දලා තියෙන්නේ. මේ බොරුවක් කියනවා නෙමෙයි. මේ තමයි සත්‍ය. අදටත් එහෙමයි. මේ ආහාර අපේ තුන් වේලට වැඩිය තුන් වේල නැතිව තමයි අපේ ගමන කොහොමද ඒක අපේ අමුතුවෙන්ම මේ හිතලා කරන දේවලුත් නෙමෙයි. මේවා අමුතුවෙන් මේ ආභරණ කරගෙන ඒකුත් නෙමෙයි. උපාදාන කරගෙනත් නැහැ. මේ තමයි අපේ දැන් පුරුද්ද මේ. දැන් අපි යම් දෙයකට අපි දකින්න ඒක දකින්නවා. ඒක එහෙම අපි අපේ එහෙම අන්ත නැහැ. මේ මොකක්වත් එහෙම අදහස් නැහැ. මේක හරි වෙනස්. දැන් මේක නෙමෙයි දැන් මේ කියන්නේ යන්නේ. දැන් මේ කියන්නේ ඔබ දිරමත් වෙන. අපි යම් කිසි හික්මීමක. ඒ කියන්නේ එහෙම කියන්නත් බෑ. අපිට මේ වචන මුකුත් කියන්න බෑ. කොහොම වුණත් මේ ඔබට දෙන්න ඕනි පණිවිඩය තිබුණේ ආස්වාස ප්‍රාස්වාසයට. අපි හිත යොමු කරගෙන හිටියා. දීර්ඝ කාලයක් ඒක තියෙනවා. ඒකෙම ප්‍රතිඵලයක් තමයි අවසානයේ අපිට මේ මාර්ගයේ ප්‍රත්‍යක්ෂතාවයට එන්න හේතු උනේ. ඒක ඔබට කියන්න ඕනේ. ඒ කියන්නේ මේ මාර්ගය අපිට මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාව ලැබුණේ මෙන්න මේ ආරම්භය නිසායි. ඒ කියන්නේ අපි හැමතිස්සෙම අභ්‍යන්තරයට ફોકસ කරනවා. ඒක මේ ඔටෝමැටික්ලි සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ඔබගේ භාෂාවෙන් කියනවා මේක දැන් નિરાයසෙන් සිද්ධ වෙනවා. දැන් ඇත්තටම දැන් අපේ ස්වභාවය මේවා අපි එහෙම මොනවත් අනවශ්‍ය දේවල් හිතලා කියනවා නෙමෙයි. අවංකව මේ කතා කරන්නේ අපිට අපේ නිතරම හිත පේනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක 아무තෙන් හිතනවා නෙමෙයි. දැන් අපි ඉන්න තැන අපි හිතනවා නෙමෙයි. ඒක අපේ ස්වභාවය වෙලා. ඒක අපිට පේන්නේ එළිය නෙමෙයි. අපිට පේන්නේ හිත. අපි නිතරම අපි නිතරම අපිට නිතරම හිත පේන්නේ. අපි නිතරම අපි දකිනවා මේ හොඳින් මනාකොට මේක අපේ සාමාන්‍ය දෙයක් වෙලා. අපි අර කියනවානේ මේක සතිය මේක සමාධිය කියලා. දැන් මේ සතියට බල ගැන්වෙනවනේ. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනවනේ. එතනටපත් වෙලා. ඒක මේකට කියනව නෙමෙයි. ඔබට මේකට කියනව නෙමෙයි. මේක පේනවා අපිට දැන්. අපි එහෙම කතා කරමු ඔය මොකක්වත් කිසිම මේ මග්ගඵල ඒවා ඔළුවේ තියාගෙන නෙමෙයි මේ ගමන යන්නේ. මේ ගමන එදත් එහෙමයි අදත් එහෙමයි හැමදාමත් එහෙමයි. අපි මේ සත්‍ය කුමද්ද සත්‍ය ප්‍රායෝගික වෙන්න ප්‍රායෝගිකව මේ මග ගියා මිසක් අපිට වෙන අදහස් තිබුණේ නැහැ. අදටත් නැහැ. අදටත් මේකේ එහෙම කතන්දර අපිට එහෙම අවශ්‍යත් නැහැ. දැන් මේක ඇවිල්ලා බොහොම පිරිසිදු ගමනක්. මේක තමන්ටම අභ්‍යන්තරයේ තමන්ගෙම තියෙන පිරිසිදු භාවයෙන් යන ගමනක්. ඒක ඔබ එතනට එන්න ඕනේ. ඔබ බොහොම නිර්මලව දකින්න මේ වචන ටික හිත දකින්න. සිහිය පිහිටන්න පුළුවන් වෙලාවට අඩු ගානේ නිකන් විවේකව ඉන්න වෙලාවකට වාඩි වෙලා හරි ඉන්නවනේ කොහේ හරි. ඇල වෙලා හරි ඉන්නවා කියලා හිතන්නකෝ. නිකන් ඔබ ඉන්න මොන ඉරියව්වේ හරි ඒ විවේක මොහොතේ සිතටම මේ හිත විසිරෙනවනේ ඔබට පේනවනේ විසිරෙනවා කියලා. ඒට මේට යනවා කියලා. එක තැනක තියාගන්න. විසිරෙන එක හැමතිස්සෙම අඩු කර ගන්න. පුළුවන් නම් ආස්වාස ප්‍රාස්වාසයට හිත තියාගන්න. අපි එතන තමයි නිතරම හිත තියාගෙන හිටියේ මුල් කාලේ. ඒක අපි කිව්වේ එක දේශනයක් අපි එහෙම දාලා තියෙනවා. සතිය කියන්නේ අපේ ගෙදර කියලා. එහෙම දේශනා කීපයක්ම තියෙනවා. සතිය කියන්නේ අපේ ගෙදර. ඒක දැන් මේ බොරුවට නෙමෙයි. ඇත්තටම අපේ ගෙදර සතිය. අපි ගෙදර ඉන්නවා කියලා හිටියේ සතිය. ඒක මුලිනුත් එහෙමයි දැනුත් එහෙමයි. අපේ ගෙදර සතිය. සතිය කියන්නේ සිහිය. ඒ කියන්නේ අපි ගෙදරට වෙලා ඉන්නවා. ඒ කියන්නේ හිත විසිරෙන පිට යන්නේ නැහැ. අපි ඉන්නේ ආස්වාස ප්‍රාස්වාස සිහිය පිටගෙන. එහෙම නැත්නම් අපි ඉරියව්වට හිත තියාගෙන.
එහෙම නැත්නම් අපි යමද්ද කරන්නේ එතනට සිහියයි. එතනට සිහියයි. සිහිය හැමතිස්සෙම තියෙනවා. ඒ කියන්නේ નિરાයාසයෙන්ම හැම දෙයක්ම සිහියෙන් කරනවා කියන එකයි. ඒක හරි පුදුම කතාවක් තියෙනවා. මේක ඔබට වචනෙන් කියනවට වැඩිය ගැඹුරුයි. ඔබට දැන් කරන්න පුළුවන් දේ වෙන්නේ ඔබගේ සිහිය බාහිරට යොමු වුණු හිත බාහිරට යොමු වුණු සිහිය දැන් බාහිරට යොමු වෙලා තියෙන්නේ. විසිරනවා කියන්නේ ඒකයි. දැන් ඔබ බාහිර ඇත්ත කරගෙන ඉන්නේ. දැන් මේක අනිත් පැත්තට හරවනවා. අර ටෝච් එක එළියට ගහන්න නැතුව තමන්ගේ පැත්තට ගහනවා වගේ. දැන් ඔබට කණ්ණාඩියෙන් කළුවරේ ඔබ දිහා ඔබව බලන්න ඕන නම් ඔබ කණ්ණාඩි ටෝච් එක ගහලා බෑ. ඔබ ටෝච් එක ගහනනේ ඔබට. එතකොට කණ්ණාඩියෙන් පේනවා ඔබ කළුවරේ ඉන්නකොට කළා බෑ. අන්න ඒ උපමාව තමයි මෙතන තියෙන්නේ. ඔබ සිහිය පවත්වන්න ඕනි ඔබේ සිතට. ඔබට ඔබේ එනේන සිත පේන්න ඕනි. හොඳට පේන්න ඕනි. ඒ අනුව තමයි ඔබගේ දියුණුව තියෙන්නේ. මේ අපි කතා කරන්නේ මූලිකම අධියර. මූලිකම අධියර සිත පේන්න ඕනි. සිතට සිතුවිලි එනවා යනවා පේන්න ඕනි. ඒ සිතුවිල්ල හොඳ එකක්ද නරක එකක්ද? ඒක ලෝභ සිතක්ද, ද්වේෂ සිතක්ද? එහෙම නැත්නම් ඒක ඊටත් වැඩිය මේතේ වැදගත් වෙනවා පළවෙනිම දේ තමයි මේ මාර්ගයේ යන පළවෙනි අධියර තමයි සිතක් ඇති වෙලා නැති වුණු බව සිහිය තියෙන එක. ඒ සිතට සිහිය තියෙන එක. දැන් මට මේ සිත ඇති වෙනව නැති වෙනව පේනවා වෙන්න ඕනේ. ඔබට පේනවා වෙන්න ඕනේ මේ සිත ඇති වෙනව නැති වෙනව. ඉතින් මේ ඇති වෙන නැති වෙන සිත ඔබ දකින්න ඕනේ. ඔබට පේන්න ඕනේ. මේ ශබ්දයක් එනවා, ඒ ශබ්දයක් එන සිත. ඒ ශබ්දයක් කියන එක නවත්තන්න බෑනේ. ශබ්ද එනවා. ඔබට කන් දෙකක් තියෙනවනේ. කන් දෙක වහගෙන නෙමෙයි ඉන්නේ. එන ශබ්ද එනවා. ශබ්ද සිතක් ඇති වුණා නැති වුණා. එච්චරයි. දැන් ඔබට ගන්ඨානාදයක් ඇහුණානේ. ඒක ඇති වුණා නැති වුණා. ඊට පස්සේ බල්ලන්ගේ සද්දයක් ඇහුණානේ. බුරනවා. ඒක ඇති වුණා නැති වුණා. ඔබ ජීවත් වෙන්නේ එතකොට යාව මේ සිහිය. හොඳට සතිය පිහිටවනවා කියන්නේ ඒකට. ඒ සිත ඇති වෙනව නැති වෙනව. ඔබ සිත් පරම්පරාව දකින්නවා කියන එක. එහෙම දකින්න කෙනාට තමයි ඒ සිතේ සත්‍ය දකින්න ඊගාව අදිරට එන්න පුළුවන්. පළවෙනි අදියර ඔබ එන්න ඕනේ. දැන් මේ සමහරට ඔබ දියුණු තැනක ඉන්නවා. දැන් මේ එහෙමනම් ඔබ ඉවසීමෙන් මේ ටික දරා ගන්න. මේ ටික කියන්නේ නවකයින්ටයි. අපිට තේරෙනවා දැන් මේ ධර්මය අහන අය දාලා තියෙනවානේ. ඒ දාලා තියෙන ඒවා ඒගේ අසරණකම් පේනවනේ. ඒ අය අහන දේවල් වලින් තේරෙනවානේ කතා ඒ දාලා තියෙන දේවල් වලින්. ඒ එහෙම අය ගොඩක් ඉන්නවානේ. ඒ අයට මේ වචන ටික උපකාර වෙනවා. ඒ අයට මේ අපි යන ගමන උපකාර වෙනවා. අපි නිර්මල ගමනක් යන්නේ. අපි මේ බොරුවක් එහෙම නැහැ. අපි මේ අවංකව හිත දිහා දැකලා හිත අපි ආපු ගමන අපිට පේන අපි කිව්වා අපි ප්‍රායෝගික අත්දැකීම් සහිත ඔබට මේ කාරණා ඉදිරිපත් කරනවා කියලා කිව්වනේ. ඉතින් ඒක එහෙම වෙනවනේ දැන්. කියන්න ඕනනේ ඒක. අපිට කොහොමත් වෙන අදහස් නැහැ. අපිට වෙන මේ නිකන් 아무තු ලොකු ඒවා මාන්නේ ඒවා මොනවත් අවශ්‍ය නැහැ. අපිට මේ හරි හෝ වැරදෝ ඒව මොකක්වත් අදාළ නැහැ. අපිට හරි වැරදි ඒව මොනවත් කතන්දර නැහැ. අපිට තියෙන්නේ මේ අපි යන ගමනක් තියෙනවා. ඒක තුල අපේ ලොකු දියුණුවක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි ඇත්තක්. ඒක ඔබට අපි ප්‍රක්ෂේපණය කරන්න ඕනේ. ඒක ඔබට අපි සම්ප්‍රේෂණය කරන්න ඕනේ. ඒක ඔබට අපි යුතුයකමක් විදිහට දෙන්න ඕනේ. මිගා මොහොතේ අපේ ශරීර කූඩුවල පොළොවට පස්සෙලා ගියත් ඔබ හරි යහපතක් ඔබට හරි සිද්ධ වෙයි. නැත්තම් මේවා අපි දියුණු අපි ගාව තියෙන දියුණුව කාටවත් වැඩක් නැහැ. ඒ අපි දියුණුද නැද්ද ඒවා මොකක්වත් පළකුත් නැහැ. ඔබගේ සිත ඔබ බලා ගන්න. ඔබගේ සිත දකින්න. ඔබට එන්නේ යම්කිසි අතීත සිතුවිල්ලක්ද? ඔබට දැන් ඊගාවට කරන එකක්ද මතක් වෙන්නේ? ඔබට දරුවගේ කරන වැඩක්ද මතක් වෙන්නේ? අපි දන්නේ මේ ධර්මයේ අහන කෙනා ගිහියෙක් වෙන්නත් පුළුවන්, භික්ෂුවක් වෙන්නත් පුළුවන්, පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. එතකොට මෙතන ගැහැණු කෙනෙක් වෙන්නත් පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට මෙතන වයස අඩු කෙනෙක් වෙන්නත් පුළුවන්, ගොඩාක් වයසින් වැඩි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක අදාළ නැහැනේ. අපිට හිතක් තියෙනවානේ. එහෙමනම් අපි ඒ හිතෙන් මිදෙන්න ඕනනේ. අපේ සිතේ සත්‍ය දකින්න ඕනනේ. ඒක විතරයි අදාළ වෙන්නේ. ඉතින් මෙතන මේ සිත දකින්න ඕනි. ඒක ඊටම වැදගත්. මෙතනදී අපිට ඔබට කියන්න අපි කිව්වා අපි දේශනා දානකොටත් අපි ආකාර තුනක දේශනා දානවා කියලා. එකක් තමයි ප්‍රතිපදා ප්‍රායෝගික පැත්ත මේ විදිහට කතා කරනවා. ඊගාව එක තමයි අපේ ඔබට මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න. ඔබ ඉන්නවා දෘෂ්ටි කොටක හිර වෙලා. ඒකෙන් මිදෙන තාක්කල් ඔබට බෑ දුකෙන් මිදෙන්න.
ඔබට බෑ මේ සත්‍ය ගන්න. එතනට එන්නේ නැහැ. ඔබ කොයි වෙලාවෙ හරි ඉන්නේ අතන හිර වෙලා. අන්න එතනින් මිදෙන්න ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්මා දිට්ඨිය වෙන සියලු දෘෂ්ටියෙන් මිදුණු තැනයි. සම්මා දිට්ඨිය තියෙන්නේ. ඉතින් ඔබ ඉන්න මිත්‍යා දෘෂ්ටිය නැත්නම් ඔබ ඉන්න සියල්ලම දෘෂ්ටි නම් දෘෂ්ටිම තමයි. ඒ සියලු දෘෂ්ටීන් මිදෙන්න ඕනේ. ඒ නිදහස් මනසක් ඕනේ. ඒ නිදහස් දෘෂ්ටි වලින් මිදුණු සියලු දෘෂ්ටි වලින් මිදුණු තැන සම්මා දිට්ඨියට එනවා. අන්න එතනට ගන්න වෙනම අපි දේශනා ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි අධ්‍යයන තුනකට කරනවා. ඒ කියන්නේ එකක් දෘෂ්ටියෙන් මිදෙන්න කරන ඒ කොහොමත් කරනවා. ඒ දේශනාව ඉතාම වැදගත්. ඒ කියන්නේ අපි සත්‍ය දකිනකොට අපි ඉන්නවනේ. අපි දැන් මල් පූජා කරනවා. අපි ආමිෂ පූජාවක් කරනවා. අපි දාන දෙනවා. අපි පින්දහම් කරනවා. අපි අවංක වෙන්න ඕනනේ. අපි එකක්වත් නවත්තන්න ඕනේ නැහැ. අපි සාමාන්‍ය විදිහට ඒ කරන එක මොනවා හරි ඔබට ඒ මොහොතේ සකස් වුණු ඒ කවුරු හරි ඒ කතා කරොත් හරි ඒකට ඔබ සාමාන්‍ය මනුස්ස ගතිගුණ නැති කරගන්න එපා. ඒ ಗುಣධර්ම නැති කරගන්න එපා. මම මේ නිවන් දකින්න යන්නේ මට මේ මාර්ගය ඇති වෙලා තියෙන්නේ. එහෙම 아무තු අදහස් ඕනෙත් නැහැ. එහෙම 아무තු වෙන්න ඕනේ නැහැ. 아무තු වෙලා මොකුත් එහෙම වැඩක් නැහැ. නිර්මල වෙන්න ඕනේ. එහෙනම් එතනට සිත තියන්න. එතන සිතක් ඇති වෙනව නැති වෙනව දකින්න. ඒක ක්‍රියාව මොකද්ද කියන එකට ඕනකට වැඩිය යන්න එපා. ඇලෙන ගැටෙන්න යන්න එපා. කොයි ක්‍රියාව වුණත් ඒක ක්‍රියාවක් විතරයි. ඒක ඇලුනත් එක වැඩක් නැහැ, ගැටුනත් වැඩක් නැහැ. ක්‍රියාවක් විතරයි. ඔතන හරි දියුණු තැනක් ඔය කියන තැන. එතනට එන එකපාරටම අමාරුයි. නමුත් අපි ඔබට පහසු වෙන්න කියනවා. ඉතින් මල් පූජා කරන්න ඒ වෙලාවේ බැරි වුණා කියලා හිත කම්පා වෙනවනම් දකින්න ඒ සිත හඳුනා ගන්න එතන උපාදාන වෙලා. ඔබ ඒකට උපාදාන කරගත්තා කියන්නේ ඒක ඔබට අත්තර ගන්න බෑනේ. ඒක ඔබ දෘෂ්ටියකට කොටු වෙලා. එතරයි දෘෂ්ටිය කියන්නේ. දැන් මේ දෘෂ්ටිය කියන්නේ මේ මල් පූජා කරන එකත් දෘෂ්ටියකට එනවා. ඇයි ඔබට ඒක අත්තර ගන්න බෑනේ? ඇයි එතන දුකක් ඇති වෙනවද? එහෙනම් ඒක වෙලාවට කරන්න බැරුණා කියන එන දුක ඒක දුකක් නෙමෙයිද? ඒක දුකක්. එහෙනම් එතනත් උපාදාන වුණු තැන දුකයි තියෙන්නේ. උපාදාන වුණු තැන ඒ උපාදාන පච්චා භව පච්චා ජාති ජරා මරණ ශෝක පරිදේව. එහෙනම් උපාදාන වෙන්නේ කොතනද? එතන දුක තියෙනවා. ඒක හොඳ නාමයෙන් හෝ නරක නාමයෙන් හෝ. දැන් ඔබ හිතනවා දැන් මේ බණ යම් කිසි විදිහකින් ඔබට අහන්න බැරි වුණා. ඔබේ ෆෝන් එකේ data නැති වුණා. ඔබට ඕන දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඔබට කිපෙනවා, කේන්ති යනවා. එතන උපාදාන වුණ නිසායි වෙන්නේ. ඒ සිත දකින්න. ඒ සිත මිදෙන්න ඕනේ. ඒ සිත ඇති වෙනවා නැති වෙනවා. හැබැයි ඒ සිත උපාදාන වෙලා ඒ දෘෂ්ටිය නිසායි වෙන්නේ. උපාදාන වීම තුළ ඒකට ඔබ දෘෂ්ටිගත වෙලා. මම මේක අහන්න ඕනි කියන දෘෂ්ටියේ. මම මේක කරන්න ඕනි කියන දෘෂ්ටියේ. අනේ එතන ඔබ ඉන්නවා. ඔබ ලොකු වෙලා. ඒතර ඔබ මිදෙන්නේ නැහැ. දැන් මේ ප්‍රතිපදාව තුළ මාර්ගයේ යනකොට ඔබ හැම තැනින්ම නිදහස් වෙන්න ඕනේ. ඔබ කියන කෙනාගෙන් නිදහස් වෙන්නයි මේ යන්නේ. ඒ කෙනෙක් නැහැ මෙතන. නමුත් ඒක එකපාරටම එතනට පනින්න බෑ පිම්මක්. ඒක හැමෝටම ලේසියෙන් කරන්නත් බෑ. සමහර කෙනෙකුට යම්කිසි මට්ටමකට එහෙම ඉස්සරහට යන්න පුළුවන්. මොකද ඒක හැමෝටම යන්න බෑනේ. අපි හැමෝටම සාධාරණ වෙන්න ඕනනේ. එතකොට මේ කෙනා ඉස්මතු වෙනවා ගොඩක් තැන්වල. මොනවාරි අඳුමක් අඳින්න ගියොත් එතන කැපිලා පේන්න අඳින්න හිතෙනවා. සමහරවිට ඒ හැම තැනදීම තමන්ව ලොකු කරගන්න තැන් එහෙම වෙන්න ඕනේ නැහැ. ඒක ඊතර තමයි දෘෂ්ටි තියෙන්නේ. ඒ කියන්නේ උපාදාන තැන දෘෂ්ටියක් තියෙනවා. උපාදානේ කොතනද එතන දෘෂ්ටිය තියෙනවා. එතන ඇලිලා තියෙනවා. ඇලුණු තැන අන්තයක් තියෙනවා. අන්තය තුල දෘෂ්ටි තියෙනවා. එතනින් මිදුණු තැන සම්මාදිට්ඨියට එනවා. එතන ඒක තමයි අර දේශනා ඒ දෘෂ්ටියෙන් මිදෙන කරන දේශනා. නමුත් ප්‍රායෝගික පැත්තදී දැන් මේක ප්‍රායෝගික වෙන්න ඕනේ ඔබ. ඔබ මේ සිත දකිනවා. සිතට ඇති වෙනව නැති වෙනව සිත කොහොමත් ඔබට සිහිය හොඳට තියෙන්න ඕනේ. මේ සිත හොඳට පේන්න ඕනේ. එතකොට තමයි ඔබට හොඳට පේන්නන්න පුළුවන් කමක් එනවා. ඊගාවට ඔබට පේන්නන්න පුළුවන්කම වැඩි කරගන්න පුළුවන්. මුලින් ඔබට හොඳට සිත පේන්න ඕනේ. සිතට ඔබ සිහිය පවත්වන්න නැතුව සිත ඔහේ ගෙලුවොත් මොකද වෙන්නේ? දැන් ඔබගේ සිහිය එන්නේ නැහැ. දැන් සිත යන ඔහේ. එතකොට කුළුහරක අර කුමෙල්ල කරගන්න බැරි වෙලානේ. එයා යනවා එතකොට ඔය කොහොමත් එයාගේ නිවන් මඟ වැහෙනවා. එයා නීවරණ පස්සේ යනවා.
කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්ධච්ච කුච්චේ සේරම ව්‍යාපාද කියන්නේ කේන්ති යනවා. කාමච්ඡන්දේ කියන්නේ එයා ආසාවන් පස්සේ දුවනවා. ආයෙ සිත කොහෙන්ද එතකොට එයා නිවන් මාර්ගක් එන්නේ. ඊට සිත පේන්නේ නැහැ. සිත පේන්නේ නැති වුනහම අර දැන් ඔබ බලන්න ඔබගේ පොඩක් මුල් කාලේට යන්න. ඔබ දැන් ඔය ඉස්කෝලේ යන කාලේ මුල් කාලේට යන ඔය සිත කියන එකේ හැම එකම දිව්වනේ. මේක කරන්න ඕනේ කම එතනට ගියා. අර කරනවා ඒක කරා. ඒක කරන්නේ හිත එන්නේ මොකද්ද කරනවා. එන්නේ මොකද්ද කරනවා. එතකොට සිත පේන්නේ නැහැ. එතකොට සිත පාලනයක් නැහැ. 100ට නැහැ අවස්ථාවක්. එතකොට එයා වැරදිද හරිද ඔක්කොම වෙනවා. එයා කේන්ති කියලාට එයා කුණු අප කියයි බණී කෑ ඔක්කොම සිද්ධ වෙනවා. නවත්ත ගන්න බෑ. දැන් මෙතන ඒක මෙතනදි වෙන්නේ ඔබ ඇත්තටම සිහිය පිහිටනවා කියන්නේ ඔබ එතනම ඒක උපාදාන වෙන එකෙන් ගැලවෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර වට්ටති කියන තැන අපි පෙන්නවා නිවන් දකින්නේ දෙවනි වටේ කියන එක පෙන්නවා. ඒක ඔබට තේරෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ මේ සිතට දැන් අරමුණක් එනකොටම ඒ අරමුණ එන්නේ දැන් ඔය කුරුල්ලෙක් කෑ ගහනවානේ. එතකොට ඒ කුරුල්ලෙක් කෑ ගහනකොට මෙතන කුරුල්ලෙක් කියන අරමුණ එනවානේ. එතකොට ඒක බාහිර නෙමෙයි මේ සිත ලෝකයක් පේන්න ඕනේ. ඒ බාහිර නෙමෙයි සිත ලෝකේ පේනකොටම බාහිරත් එක්ක දැන් මේක දැන් සද්ද එනකොටම සාමාන්‍ය ස්වරූපේ අපිට කුරුල්ලෙක් කියන එක එනවා. එන්නේ නැහැ නෙමෙයි එනවා. ඒ ආවට ඒක ඊගාවට ඥානෙ එනවා. ඥානෙ තමයි ඊගාවට ඔබට එන යථාභූත ඥානෙ. යථාභූත ඥානෙ තමයි ඒක සිත බව. බාහිර නෙමෙයි බව. දැන් ඒක කුරුල්ලෙක් කියලා ඒ යම්කිසි ඒ කියන්නේ නාමයකට ගියොත් ඒ කියන්නේ සම්මුති නාමයකට ගියොත් ඒක සම්මුති නාමයක් කියන එක ඔබට දියුණුව අනුවයි එන්නේ. ඔබ යම්කිසි දියුණුවක ඉන්නවා නම් ඒ දියුණුව තුළ ඔබට එනවා මේ බාහිරින් කොහොමද ඔබ එහෙනම් මිදිලා ඉන්නේ. ඒ සේරම බාහිර නෙමෙයි කියන එක ඔබ නිතරම පුහුණු වෙන්න ඕනේ. මේක දැන් කාටවත් කිය කරන්නේ නැහැනේ. මේක දැන් කිය ඉන්න එකක් නෙමෙයිනේ. මේක දැන් කියන්නේ එහෙම කිය එහෙම රඟපාන එකක් නෙමෙයිනේ. හැබැයි මේක ඇතුලේ ඔබ මේ විදිහට අර දැන් සාමාන්‍යයෙන් ඔබ දැන් දිනදා වැඩ කරනකොට ඔබ සින්දුවක් අහා වැඩ කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඔබගේ සිහිය ඇතුලේ තව වැඩක් කරනවා. ඒ කියන්නේ ඔබ වැඩක් කරන ගමන් ඔබ සින්දුවක් කිය වැඩක් කරනවා කියලා හිතන්නකෝ. ඒක ක්‍රියා දෙකක් නේ. එකක් තමයි ඔබ සින්දුව හිතලා කියන්නේ නිකන් අර කලින් හැයිච් එකක් දොනිය වගේ කම්පණයට ඔහෙ කියවෙනවා. ඔහෙ ඒ උනට වැඩේ කරනවා. දැන් මේ වගේ ඔබ දැන් අර හොඳට පුරුදු කරපු 100ක් තියෙනවා නම් ඒ 100 නිකන් අර සින්දුව කියවෙනවා වගේ. සින්දුවක් කියවෙන එක නෙමෙයි මේ උපමාවක් ගත්තේ. ඒ තව දෙයක් සිද්ධ වෙනවා කියලා පේනන්න. මෙතන දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිතරම 100ෙන් ඉන්න එක. නිතරම සිත පේනවා කියන එක. සිත පේනවා කියන්නේ සතිය තියෙනවා කියන එක. ඒතර ඔබ හැමසෙම දන්නවා මොකද්ද මේ වෙන්නේ කියන එක. ඒතර හැමතිස්සෙම ඔබ දැන් ඒත් එක්කම ඔබ දැන් වැඩේ කරනවා. ඒ කියන්නේ ඔබ මොකක්ද හරි කරන දේ කරනවා. ඒ කියන්නේ ඔබ ඇවිදිනවද ඔබ මොන හරි දෙයක් කරනවානේ. ඔබ යම් කිසි කටයුත්තක් කරනවා කියමු. ඒ කටයුත්ත කරනවා. හැබැයි තව 100ක් වැඩ කරනවා. ඒක හිතන එකක් නෙමෙයි. ඔය 100 කියන එක හිතන එකක් නෙමෙයි. 100 අවදි වෙන එකක්. 100 අවදි වෙනවා. අවදි වුණාම අවදියෙන් ඔබ ඉන්නවා. ඒකයි මොහොතට අවදි වෙන්නේ. අවදිය තුල ඔබ ඉන්නවා. ඒ අවදිය මොකද්ද? ඔබටම අවදියක් තියෙනවා. අර ලයිට් එකක් දාලා වගේ ඔබගේම අතුලාන්තයේ පේන අර මේක ඇත්තටම අපි එහෙම වචන පාවිච්චි කරන එක තමයි මෙතන තියෙන අපිට තියෙන ගැටලුව. නැත්තම් මේ වෙන දේ අපිට හොඳට ඔබට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලයිට් එකක් දාලා වගේ ඔබට අවදිමත් වෙලා ඒ සිහිය තුල ඉන්නේ. ඒතර ඒ සිහිය තුළ දැන් කටයුතු කරනවා. ඔබ වාහනේ එලවන එක ඒක කරනවා. ඒ කියන්නේ මේක ඒ ක්‍රියාවට අයිති නෑ. මේ සිහිය කියන එක එකකටවත් අයිති නෑ. මේක සිතුවිල්ලට අයිති නෑ. මේ අවදිය කියන එක ලොකු දියුණුවක්. එතනට ඔබ අවදි වෙන්න. ඒ කියන්නේ මේක හොඳ නුවණින් දකින්න. ඒ අවදිය ටිකෙන් ටික තමයි එන්නේ. ඒ කියන්නේ මුලින් අපි කිව්වනේ අර කලාමැදිරි එළියක් වගේ එන ආලෝකයක් වගේ එකක් තමයි මුලින් එන්නේ. ප්‍රඥාලෝකේ කියලා අපිට පෙන්වන්න පුළුවන්. නමුත් එහෙම ඕකාස කියලා කියන්න පුළුවන්. ප්‍රඥාලෝකේ කියන්න පුළුවන්. මේ අපි ඉස්සරහට මේ හොඳට මේක ගලපලා දෙන්න. නමුත් දැන් මේ මූලික අවස්ථාවේදී මෙතනට වචන දානට වැඩිය මේ අවදිය කියන එක දකින්න. ඒ කියන්නේ මේ දැන් ඔබ වැඩක් කරනකොට ඔබට දැන් එන සිත එනවා, සිත යනවා. දැන් ශබ්දයක් යනවා. එතකොට දැන් දෙයක් පේනවා, ඒක යනවා. දැන් මේ සිතම තමයි යන්නේ.
සිතට හිතෙනවා දැන් මේ දැන් යන්න ඕනේ මේක කරන්න ඕනේ. දැන් යන්න මේක කරන්න. සිතට හිතෙනවා.